හොඳයි දරුවනේ. අපි මීට ප්‍රථම පරිච්ඡේද කීපයකින්ම කළමනාකරණය කියන විෂය නිර්දේශයේ වටිනාම ඒකකට අදාළ විභාග ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කළා. පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ප්‍රධාන පාලක පරීක්ෂකවරයා අපේක්ෂිත පිළිතුරු වල ස්වභාවය සහ ධාරිතාවය තහවුරු කරමින් ලකුණු ලබා දීමේ ක්‍රියාපටිපාටිය ඉදිදක්වමින් අපි අද දවසේත් කතා කරන තවත් එවැනි ප්‍රශ්න කිහිපයක්. මුලින්ම 2011 නව නිර්දේශයට යොමු වෙච්ච ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. සාමාන්‍යයෙන් 2010න් පස්සේ අර දෙවන ප්‍රශ්න පත්‍රයේ ආ කොටසේ පස්වෙනි ප්‍රශ්නේ තමයි කළමනාකරණයට වෙන් වෙන්නේ. තව වැඩිපුර අහනව නම් 6 වෙනි ප්‍රශ්නේ කොටස් දෙකක් විතර අහනවා. විවිධ වර්ගයේ භූමිකා රෝල්ස් තුල කළමනාකරුවන් ඉටු කරන කටයුතු සහ ඒවාට නිදසුන් දක්වන්න. දැන් කළමනාකරුවෝ විවිධ වර්ගයේ භූමිකා යටතේ කාර්යවල නියුක්ත වෙනවා. ඔබගේ පිළිතුර සඳහා පහත දැක්වෙන ආකාරයේ ආකෘතියක් භාවිතා කරන්න. භූමිකා ප්‍රධාන භූමිකාව කටයුතු නිදසුන්. ඒ යටතේ අන්තර්පුද්ගල මතකනේ ප්‍රධාන භූමිකා තුනයි. අන්තර්පුද්ගල භූමිකා, තොරතුරු භූමිකා, තීරණ භූමිකා. ඒ වගේ අන්තර්පුද්ගල භූමිකා, තොරතුරු භූමිකා, තීරණ භූමිකා කියලා අපි දාලා ඒකේ කටයුතු දානවා. කටයුතු කියලා මෙතන අදහස් කරන අතරම උපභූමිකා. මෙතන අදහස් කරන්නේ උපභූමිකා කියලා මෙතන අදහස් කරන්නේ. මේ කටයුතු කියලා දාන එකත් තරම් හොඳ නැහැ. උපභූමිකා. මේ උපභූමිකා. උපභූමිකා. සානිදසුන්. නැත්නම් කාර්යය. දැන් මේ ප්‍රශ්නේ ගැටලුවක් වුණා. මොකද මේක බරට බරේ ප්‍රශ්නයක්. ලකුණු 4යිනේ. ලකුණු 4යි. දැන් මේකේ මුළු මහත් උත්තරේ මාකින් සිගිර දැම්මා. ඒ අන්තිමට කන්ට්‍රෝල් චීෆ්ම පිළිගත් අපි කියනකොට මටත් හිතුණා මේක මෙතන අඩු කරා නම් හොඳයි මේක සැර වැඩි කියලා. අන්තිමට ඒකෙන් හැම භූමිකාවකම කරුණු දෙක ගානේ. දැන් සමහර භූමිකාවල තියෙන උපභූමිකා 3ක් මේ තීරණ එකේ 4ක් තියෙනවනේ. එහෙම නැතු දෙක ගානේ. දෙක ගානෙත් වැඩි ඇත්තරම. දැන් මේක ඊටාම සාධාරණයි භූමිකා එකක් ගත්තා නම්. මේකෙන් එකයි මේකෙන් එකයි මේකේ 4ක් නිසා 2යි. 4ක් ගත්තා නම් ලකුණු 4 බෙදන්න ලේසි. තේරෙනවද කියන්නේ මේකෙන් එක භූමිකාවක් මේකේ එක භූමිකාවක් මේකේ 4ක් නිසා භූමිකා 2ක්. ගානට 4 බැලන්ස් වෙනවනේ. මේක වැඩි. එහෙම අසාධාරණයක් උනේ. ඒක ළමයා ලොකු පීඩනයකට පත් කරා මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ ගොඩක් ළමයි මේ ප්‍රශ්නේ තෝරගත්තේ නැහැ. ඒ අවුරුද්දේ 2012 නෙමෙයි 13 දී ආවා මේක ඇගීම් වාර්තාව අවුරුද්දක් එකමාර පරණ වෙලා ඉන්නේ. තේරෙනවද? එහෙම ලංකාවේ ක්‍රමේ. එතකොට ඒ පැහැදිලිවම ඇගීම් වාර්තාවේ තියෙනවා මේ ප්‍රශ්නේ වැඩිපුර තෝරගෙන නැයි මේ ප්‍රශ්න දැක්කම ළමයි ඩිම් වෙනවනේ. එකපාර හම්මෝ මේකට තොගයක් ලියන්න තියෙනවනේ. කොහොමද මේක ලියන්නේ? තේරෙනවද? අන්න ඒ ප්‍රශ්නේ අන්තිමට කන්ට්‍රෝල් චිපු පිළිගත්තා. ඉතින් මං හිතන්නේ නැවත මේ මුළු ලොට් එකම හයි කියලා එකපාරට. ඒ වගේ 4ක් එහුවම නම් සාධාරණයි නේ. අපි බලමුකෝ කොහොම හරි පිළිතුරු. මෙන්න පිළිතුරු. පළවෙනි එක අන්තර්පුද්ගල භූමිකා 3ක් තියෙනවා. 3ම දාලා තියෙනවා. නමුත් ඒ අන්තිම දෙකයි අපේක්ෂා කළේ. මේ තුනෙන් ඕනම දෙකක්. මේ තුනෙන් ඕනම දෙකක්. නමුත් ඒත් වැඩි මං කියන්නේ. ඒත් වැඩි ලකුණු 4ෙන් ලැබෙන්නේ. පළවෙනි එක තමයි ප්‍රධානියාගේ භූමිකාව. ඒ කියන්නේ අන්තර්පුද්ගල භූමිකා කියන්නේ මොනවද? ඒ කියන්නේ පුද්ගලයන් අතර හෝ පුද්ගලයන් සමග සිදු කරන කටයුතු හෝ පුද්ගලයන් තුල අතර සිට සිදු කරන කටයුතු. එක්ක පුද්ගලයන් සමග නැත්නම් පුද්ගලයන් අතර හිඳමින් කරන කටයුතු තමයි අන්තර්පුද්ගල භූමිකා කියන්නේ. ප්‍රධානියාගේ භූමිකාව ෆිගර් හෙඩ්ගේ කළමනාකරුවන්ට ආයතන ප්‍රධානියෙක් වශයෙන් භූමිකාවක් රඟ දක්වන්න වෙනවා. තේරුණාද? උදාහරණයක් වශයෙන් ඔන්න කටයුතු තියෙනවා නීතිමය හෝ සමාජීය කාර්යයන්හිදී සංවිධානයේ ප්‍රධානියා ලෙස පෙනී සිටීම. එක්ක නීතිමය කටයුතු සංවිධානයේ ප්‍රධානියා වශයෙන් ඉදිරිපත් වෙන්න වෙනවා. එක්ක සමාජීය කාර්යයන්වලදී සංවිධානයේ ප්‍රධානියා වශයෙන් ඉදිරිපත් වෙන්න වෙනවා. මොනවද උදාහරණ? නව කම්මලක් විවෘත කිරීම. අලුතෙන් කම්මලක් විවෘත කරනවා නම් ශාඛාවක් විවෘත කරනවා නම් සමහරට ඒකේ ප්‍රධාන අමුත්ත වශයෙන් ගිහිල්ලා ඒක චීතපටි කපලා විවෘත කරන්නේ කවුද? මෙයා. එන ප්‍රධානිය වශයෙන්. විශේෂයෙන්ම කම්මලක් විවෘත කිරීම ශාඛාවක් විවෘත කරන කොහෙර නගරයක යනවා. අනික අමුත්තන් පිළිගැනීම. විශේෂයෙන්ම විදේශ ව්‍යාපාරික දූත කණ්ඩායම් වෙන අපිත් එක්ක ගනුදෙනු කරන. ඒගොල්ලෝ ඉන්නේ අපේ කර්මාන්තවල නරඹන්න.
අපිත් එක්ක අලුත් ගිවිසුම් ඇති කරගන්න. අලුත් ඇනවුම් බාර දෙන්න. එන ඒගොල්ලන් පිළිගන්න සාමාන්‍ය සේවකයෙක් නෙවෙයි කළමනාකරුව ප්‍රධානීය වශයෙන් ගිහිල්ලා පිළිගන්නවා. ඒව තමයි මේ ප්‍රධානියාගේ භූමිකාවට අයිති දේවල්. දෙවෙනි එක තමයි නායකයා ලීඩර්. කළමනාකරුවෙක් අන්තර් පුද්ගල භූමිකා යටතේ නායකයාගේ භූමිකාවත් ක්‍රියාත්මක කරනවා. සංවිධානමය අරමුණු ඉටු කර ගැනීම සඳහා යටත් නිලධාරීන් දිරිමත් හා අභිප්‍රේරණය කිරීම. සංවිධානමය අරමුණු ඉටු කර ගැනීම සඳහා යටත් නිලධාරීන් තමන්ගේ සහකරුවන් දිරිමත් හා අභිප්‍රේරණය කිරීම තමයි මෙතනට අයිති වෙන්නේ. නායකයෙක් කරන්නේ සහකරුවන් දිරිගන්වනවා, අභිප්‍රේරණය කරනවා. කොහොමද ඒක කරන්නේ? සේවකයන්ගේ කටයුතු අගය කරනවා. ඒ කියන්නේ සේවකයන්ගේ දුර්වලතා අමතක කරලා ඒව බොහොම සුළුවෙන් කතා කරලා හොඳ පැත්ත වර්ණනා කරනවා. ඒතකොට මොකද වෙන්නේ? සේවකයන් නිකම්ම අභිප්‍රේරණය වෙනවා. සේවකයා පක්ෂපාතී වෙනවා. නායකයන්ට ආදරය කරන්න ගන්නවා. තේරුණාද? අනිත් එක තමයි උසස් කිරීම. සේවකයන්ට දක්ෂතාව දක්වන අයට දක්ෂතාවය අනුව වාර්ෂිකව හරි කමන්නේ උසස් වීම දෙනවා. ඒක තරම් අභිප්‍රේරණ වෙන දෙයක් මම හිතන්නේ මේ ලෝකෙ කොහෙවත් නැහැ. කවුද අකමැති රැකියාව සංවර්ධනය කරගන්න? තේරුණාද? ඊළඟට සම්බන්ධතා පවත්වන්න ලයිසන් කියන එක සම්බන්ධතා පවත්වන්න. ඒ කියන්නේ තොරතුරු සපයන බාහිර පාර්ශව හා සංවිධාන අතර සම්බන්ධතා පැවැත්වීම. ව්‍යාපාර තොරතුරු සපයන ලැබෙන බාහිර පාර්ශව විවිධ ආයතන සමග හොඳින් සම්බන්ධතා පවත්වන්න වෙන්නේ කළමනාකරුවන්ටයි. උදාහරණයක් වශයෙන් ගනුදෙනු කරුවන්, සැපෙවුම් කරුවන් ආදී හා ආයතන සමග සම්බන්ධතා පවත්වන්න වෙනවා. ඒ සම්බන්ධතා පවත්වා ගැනීම ව්‍යාපාරයට ස්ථිරකාලීන වෙළඳපොළක් නිර්මාණය කරගන්න අවස්ථාව උදා කරනවා. ඊළඟට තොරතුරු භූමිකාවල ප්‍රධාන භූමිකාවක් තමයි නියාමක මොනිටර්. නියාමකයෙක් වශයෙන් ක්‍රියා කිරීම. ඒ කියන්නේ අනාගත කටයුතු සම්බන්ධයෙන් වඩාත් නිවැරදි අනාවැකිපල කිරීම සඳහා සංවිධානයේ සහ පරිසරයේ තොරතුරු සෙවීම. අනාගත කටයුතු සම්බන්ධයෙන් වඩාත් නිවැරදි අනාවැකිපල කිරීම සඳහා සංවිධානයේ සහ පරිසරයේ තොරතුරු සෙවීම. උදාහරණයක් වශයෙන් ලිඛිතව පුවත්පත් වාර්තා වගේ දේවල්. ඒ වගේම වාචික නම් රැස්වීම සාකච්ඡාවලට සම්බන්ධ වීම. ඒ වගේ අවස්ථාවක නියාමකයෙක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට තොරතුරු බෙදා හරින්න ඩිසිමිනේටර් තොරතුරු බෙදා හරින්න. නිවැරදි තීරණ ගැනීම සඳහා විවිධ මට්ටම් වල නිලධාරීන්ට නැත්නම් කළමනාකරුවන්ට සහකළමනාකරුවන්ට තොරතුරු සැපීම. නිවැරදි තීරණ ගන්න මෙහෙයුම් ක්‍රියාවලිය දියත් කරන්න කළමනාකරුවන්ට ඒගොල්ලන්ට තියෙන නිලධාරීන්ට තීරණ ගන්න අවශ්‍ය තොරතුරු සපයා දෙනවා. උදාහරණයක් වශයෙන් රැස්වීමක් පවත්වන. රැස්වීමේදී දේශනයක් බින් තොරතුරු දෙනවා. එක්ක ලිඛිත වාර්තා මගින්, එක්ක දුරකථන ඇමතුමක් මගින්, එක්ක චක්‍රලේඛ මගින්. අභ්‍යන්තර චක්‍රලේඛ දාන්න පුළුවන් මෙතන. අභ්‍යන්තර චක්‍රලේඛ. බාහිරට ඒක අදාළ වෙන්නේ නැහැ. තේරුණාද? අභ්‍යන්තර චක්‍රලේඛ. ඊට පස්සේ ප්‍රකාශක ස්පෝක්ස් පර්සන් ප්‍රකාශක සංවිධානයේ නියෝජනය කරමින් බාහිර පාර්ශ්වයන්ට තොරතුරු සැපයීම. සංවිධානයේ නියෝජනය කරමින් බාහිර පාර්ශ්වයන්ට තොරතුරු සැපයීම. මොකද සමහර විට සංවිධානය පිළිබඳ බාහිර පාර්ශ්වයේ දැනගත යුතු තොරතුරු තියෙනවා. ඒ තොරතුරු බෙදා හරින්න ඕන. එහෙම බෙදා හැරීම තුළ තමයි ගනුදෙනුකරු දිනන්න පුළුවන්. අපිට පැවැත්ම ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? ඒත් බාහිරට දැනගන්න තොරතුරු දුන්නේ නැත්නම් සංවිධානයේ গুপ্ত සංවිධානයක් වශයෙන් සමහරට වෙළඳපොළ පාරිභෝගිකයා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එහෙනම් සංවිධාන නියෝජනය කරමින් බාහිර පක්ෂවලට තොරතුරු දෙන්න ඕනේ. ඒ කියන්නේ කොටස් හිමියන්ගේ රැස්වීම වලදී ඒ රැස්වීම ආමන්ත්‍රණය කළ තොරතුරු දෙන්න පුළුවන්. කොටස් හිමියෝ බාහිර අයනේ. ඒ වගේම මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡා ප්‍රධානයි. විවිධ රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය පුවත්පත් මාධ්‍ය මගින් ඇවිල්ලා සාකච්ඡා පවත්වනවා. ඒ සාකච්ඡාවේදී උත්තර දෙන්න ඉදිරිපත් වෙන්නේ කවුද? මෙයා කළමනාකරුවා. ඊළඟට තීරණ භූමිකාව. ව්‍යවසායකයෙක්ගේ භූමිකාව තමයි මූලික ඔන්ටර්ප්‍රිනර්. ඒ කියන්නේ වෙනස් වන ව්‍යාපාර තත්ත්වයන්ට ගැළපෙනසේ සංවිධානය තුල වෙනස් කිරීම සිදු කිරීම. වෙනස් වන ව්‍යාපාර තත්ත්වයන්ට ව්‍යාපාර පරිසරයට ගැළපෙන ආකාරයෙන් සංවිධානය තුල වෙනස් කිරීම ඇති කරන්නේ කවුද? කළමනාකරුවා. ඒතර එයා ව්‍යවසායකයෙක්.
උදාහරණයක් වශයෙන් නව ව්‍යාපෘති හඳුන්වා දීම. new projects නැත්නම් නව ක්‍රියාවලි හඳුන්වා දීම. ව්‍යවසායකෙක් වගේ නේද නව උත්පාදනයක්නේ. සංවිධාන ව්‍යුහය වෙනස් කිරීම. දැන් තියෙන ඕගනයිසේෂනල් ස්ට්‍රක්චර් එක වෙනස් කරනවා. අර කාර්යයන් තනතුරු හා බලතල බෙදී ගොස් ඇති ආකාරය පෙන්වු කරන ලිඛිත සැකිල්ල වෙනස් කරනවා. ඒකේ තනතුරු එහා මෙහා කරනවා. බලතල අඩු වැඩි කරනවා. ඒ වගේම පාලන අවකාශ පටු පාලන අවකාශය පුළුල් පාලන අවකාශයක් කරනවා. පුළුල් පාලන අවකාශය පටු පාලන අවකාශයක් කරනවා. ආදී වශයෙන් වෙනස්කම් කරනවා. ඒත් නිර්මාණශීලී දේවල් ව්‍යවසායකයෙක් එතකොට. කළමනාකරුවෝ ව්‍යවසායකගේ භූමිකාවටපත් වෙනවා. ඊළඟට බාධා පාලනය කරන්න. ඩිස්ටර්බන්ස් හැන්ඩලර්. අපේක්ෂිත තත්ත්වයන්ට ප්‍රතික්‍රියා දැක්වීම. අපේක්ෂිත තත්ත්වයන්ට ප්‍රතික්‍රියා දක්වනවා. එතකොට ඒ කියන්නේ නිකම්ම බාධා පාලනය කරන්නේ. බේරුම් කරුවෙක්නේ. අර තවත් උන දාන්න පුළුවන් බේරුම් කරුවෙක්. බේරුම් කරුවා ගේ භූමිකාව. වැඩ වර්ජන, ගිවිසුම් කඩ කිරීම, පාරිභෝගික පැමිණිලි, අමුඩා විහිංග ආදී තත්ත්වයන්ට මුහුණ දීම. දැන් වැඩ වර්ජනයක් කරලා සේවක උද්ඝෝෂණය කරද්දී ඒගොල්ලෝ ගැටලුවක් නෙගෙන්නේ. ඉතින් ඒකට උත්තර දෙනවා. නැත්තම් පැහැදිලි කරන මේ වෙලාව පඩි වැඩි කරන්න බෑ. ලෝකේම ආර්ථික අවපාතයක් තියෙන. මාස 6ක් ඉවසන. අපි අනිවාර්යෙන් ඕගොල්ලෝ කියන මොකද්ද වැටුප් තලයට ඕගොල්ලෝ පත් කරනවා. එතෙක් වැඩ කරන්න හේතුව. ප්‍රශ්න විසඳනවා. තේරෙනවද? අන්න බාධා පාලනය කරා. පාරිභෝගික පැමිණිලි. භාණ්ඩවල ගුණත්වයේ සම්බන්ධයෙන්. තේරෙනවද? යල්පැනගේ භාණ්ඩ විකුණනවා. ඒ වගේ සම්බන්ධයෙන් පැමිණිලි විභාග කරලා නිසි පිළිතුරු ලබා දීලා ඒ ප්‍රශ්නේ निराකරණය කරනවා. අන්න ඒ වගේ දේවල්. ඊළඟට සම්පත් වෙන් කර දෙන රිසෝස් ඇලොකේටර්. ආයතනයක තියෙන සම්පත් සීමිතයි. ඒ සීමිත සම්පත් විවිධ දෙපාර්තමේන්තු සහ තනතුරු අතරේ සාධාරණ ක්‍රමයකට බෙදා හැරීම කරන්නේ කළමනාකරුවෝ. ඒතර බෙදා හැරීම කියන්නේ මොකද? තීරණයක් ගන්න. ඒක තීරණමේ භූමිකාවක්. නේ තීරණයක් ගන්න. සංවිධානයේ විවිධ ඒකක අතර සම්පත් බෙදා හැරීම. එතකොට ඒකද අනිවාර්යයෙන්ම තීරණ ගන්න නිසා ඒක තීරණ භූමිකාවට අයිති වෙනවා. එහෙම ඒව දකින්න තේරෙනවද? ඇයි මෙතනට මේ තීරණ භූමිකාවක් වෙන්නේ කියලා. තීරණයක් ගන්න. වාර්ෂික අයවැය ලේඛනය. දැන් වාර්ෂික අයවැය ලේඛනය කරන්නේ ඒකනේ. අපේක්ෂිත ආදායම්, අපේක්ෂිත වියදම්. හරිනේ? අපේක්ෂිත ආදායම්, අපේක්ෂිත වියදම්. එහෙනම් අපේක්ෂිත වියදම් සඳහා අපේක්ෂිත ආදායම් ඇස්තමේන්තු කළ ඒවා වෙන් කර දෙනවා. අන සම්පත් වෙන් කර දීම. කාලය යටත් නිලධාරීන්ට වෙන් කර දීම. කාලය. දැන් නිලධාරීන්ට අවශ්‍ය දේවල් කරන්න කාලය වෙන් කර දෙනවා. අපි හිතමු ආයතනයේ යම්කිසි රසායනාගාරයක් තියෙන ඕකේ රසායනාගාර පරීක්ෂණ කරන්න වෙනවා කළමනාකරුවන්ට. එක පැයකදී කරන්න පුළුවන් එක කළමනාකරුවට විතරයි. එහෙනම් ඒ කළමනාකරුවන්ට ඒ රසායනාගාර වෙන් කරලා දෙනවා. සම්පත් බෙද හැරීම. අපි තුම් කිසියම් මාධ්‍ය ආයතනයක ඔය වැඩසටහන් පටිගත කිරීම වගේ දේවල් කරන්න සීමිත ස්ටුඩියෝ ප්‍රමාණයක් තියෙන. ශබ්දාගාර තියෙන. එහෙනම් ශබ්දාගාර පැය ගණනකට බෙදා දෙනවා. ඒක සම්පත් වෙන් කර දීම. බෙද හැරීම. ඊළඟට අදහස් සුමාරු කරන්න නෙගෝෂියේට්. අභ්‍යන්තර හා බාහිර ගැටුම්වලදී මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කිරීම. වැදගත් සාකච්ඡාවලදී සංවිධානය නියෝජනය කිරීමේ වගකීම. දරද්දී මේ අදහස් සුමාරු කරන්නේ නැත්නම් නෙගෝෂියේට් කෙනෙක් වෙනවා. නැත්නම් ගිවිසුම් වලට එළඹෙන්න කියලා කියන්න පුළුවන්. තේරෙනවද? ඔව් ගිවිසුම් වලට එළඹෙන්න. මෙයාටම කියන්න පුළුවන් ගිවිසුම් වලට එළඹෙන්න. ගිවිසුම් වලට එළඹෙන්න. අභ්‍යන්තරා බාහිර ගැටුම්වලදී මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කිරීම. අභ්‍යන්තර ගැටුම් සේවකයෝ අතර සේවකයෝ කළමනාකරුවෝ අතර ගැටුම් ඇති වෙනවා. මැදිහත්කරුවෙකු වශයෙන් ක්‍රියාත්මක වෙනවා. වැදගත් සාකච්ඡාවලදී සංවිධානය නියෝජනය කිරීම වගකීම් බාර ගන්නවා. එමනම් කාර්මික සම්බන්ධතා හා ගැටලුවලදී ගිවිසුම් ඇති කර ගැනීමදී සහාය වීම. කාර්මික සම්බන්ධතා කියන එක අපි කතා කරනවා මානව සම්පත් කළමනාකරන පාඩමේදී ඉදිරියේදී. ඒ කියන්නේ සේවකයින් අතර හෝ සේවකයින් කළමනාකරුවන් අතර හෝ රැකියාවාශ්‍රිත කරුණක් සම්බන්ධයෙන් ඇති කරගන්න ගැටුම්කාරී තත්ත්වයක් නැත්නම් නොඑකතාවයක්. මේ කාර්මික සම්බන්ධතා දුරදිග යාමෙන් ආයතනයේ බංකොලොත් භාවයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා සේවා දායක පක්ෂය හා සේවා යෝජක පක්ෂය ඒකාබද්ධව සාකච්ඡාවක් කරලා
ඒ ප්‍රශ්න නිරාකරණය කරන්න ගිවිසුම් අත්සන් කරනවා. එහෙනම් සේවාදායක පක්ෂයේ වෙනුවෙන් වෘත්තීය සමිති, සේවා යෝජක පක්ෂයේ වශයෙන් වෙනුවෙන් මෙන්න කළමනාකරු ඒ කාර්මික සම්බන්ධතා ගිවිසුම් ගහගන්න ඉදිරිපත් වෙනවා. තේරෙනවද? ඔන්න වගේ භූමිකා ගණනාවක්ම තියෙනවා කළමනාකරුට කරන්න වෙනවා. භූමිකා සම්පූර්ණ කිරීම සඳහා ලකුණු 1යි. බලන්න හරිය සාධාරණ මේක ලකුණු දීපු විදිය. භූමිකා ඔක්කොම ලකුණු 1යි. කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ලකුණු 1මාරයි. හරිද? නිදසුන් සම්පූර්ණ කරන ලකුණු 1මාරයි. මේක කියලා නෑ. අන්තරේදී මාකින් වල පොඩි විවාද ගියානේ මේකට. ඉතින් කොන්ට්‍රෝල් චීෆ් එක ඊට පස්සේ අන්තිමට කිව්වා 2ක්. මේ කියන්නේ මේකෙන් 2ක් ආදි වශයෙන්. ඉතින් හැම එකෙම 2ක් නැතුව අර මුල් තුනේ මුල් දෙකේ තියෙන භූමිකා තුනේ නම් 1යි. අන්තිම එකේ භූමිකා 4ක් තියෙනවනේ 2යි ගත්තා නම් හරියටම ලකුණු 4 සෙට් වෙනවා. ඒ කියන්නේ සැර වැඩි බර වැඩි මේක. මං හිතන්නේ නැවත මේ වගේ බරට බරි ප්‍රශ්නයක් අහයි කියලා. නමුත් මේක අහනවා අනිවාර්යෙන් නිතර මේ භූමිකා අහනවා. තේරෙනවද? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. පහේ රෝම ඉලක්කම් 2. ඔබගේ පාසලට හෝ ඔබට සමීප වෙනත් ආයතනයකට හෝ අදාළ සංවිධාන සටහන ඇඳ පෙන්වන්න. සංවිධාන සටහනක් කිව්වනම් හොඳයි. නමුත් පේපර් එකේ ආවේ සංවිධාන සටහන කියලා මම ඒක විදිහටම ගත්තා. හොඳ නම් හරිනම් සංවිධාන සටහනක් නේ. නිකන් හරියට මේ එක වගේ නේ තියෙනකොට. එහෙම ඉතින් printing mistake එනවා. එම සංවිධාන සටහන තුලින් පිළිබිඹු කෙරෙන කළමනාකරන මූලධර්ම නම් කර ඒවා පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න. ඒ මූලධර්ම නම් කරන්න ඕනේ. නම් කර පළවෙනි එක. හරිද? පැහැදිලි කරන්න දෙවෙනි එක. ඔබගේ පාසලට හෝ ඔබට සමීප වෙනත් ආයතනයකට හෝ අදාළ සංවිධාන සටහන ඇඳ පෙන්වන්න. මේ තියෙන මේ වගේ එකක් නෙවෙයි කියන්නේ. එම සංවිධාන සටහන තුලින් පිළිබිඹු කරන කළමනාකරන මූලධර්ම නම් කර ඒවා පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න. මෙන්න පළවෙනි තරු ලකුණ. ප්‍රශ්න දෙකක් නෙමේකෙත්. තරු ලකුණු දෙකක උත්තර දෙක වෙන් කරන්න. මේ ලකුණු එකක් දීලා තියෙන මේ පළවෙනි පාර්ට් එකට. තේරෙනවද? සංවිධාන සටහන ඇඳ පෙන්වන්න. එහෙනම් ඉස්කෝලේ ගන්න එක ලේසියිනේ. විදුහල්පති. එයාට තියෙනවා නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්. එයාට තියෙනවා සහකාර විදුහල්පතිවරු දෙන්නෙක්ව තුන් දෙනෙක් අවශ්‍යතාවය දෙන්නෙක් ගමුකෝ. සහකාර විදුහල්පති යටතේ අංශ ප්‍රධාන ඉන්නවා තුන් දෙනෙක්. ඒ කියන්නේ 1 වසර සිට 5 වසර දක්වා අංශ ප්‍රධානි, 6 වසර සිට 11 දක්වා අංශ ප්‍රධාන, 12 වසර 13 වසර ඒ කියන්නේ උසස් පෙළට අංශ ප්‍රධාන. මතකනේ? එහෙනම් ඒකේ පන්ති භාර ගුරුවරු සහ විෂය භාර ගුරුවරු හැම එකෙම පන්ති භාර ගුරුවරු සහ විෂය භාර ගුරුවරු වශයෙන් තියෙනවා. මෙන්න ඉස්කෝලේක සංවිධාන සටහන. ඉතින් ඕකම අපරාධ දින්න පුළුවන් ව්‍යාපාරයක. ඕනනම් දානවා සභාපති නැත්තම් උඩටම ප්‍රධාන විධායක නිලධාරී CEO. ඊට පස්සේ සාමාන්‍ය අධිකාරී, කළමනාකරන අධ්‍යක්ෂක. ඊට පස්සේ බෙදෙනවා අධ්‍යක්ෂකවරු 1 2 3 4 කියලා. ඒගොල්ලෝ යටතේ විෂය භාර කළමනාකරු, කියන්නේ අලෙවි කළමනාකරු, මූල්‍ය කළමනාකරු. ඒගොල්ලන්ට සහකාර කළමනාකරු. ආදි වශයෙන් chart එක බෙදන්න පුළුවන්. ඊළඟට ඔක දෙවෙනි කොටස. කළමනාකරන මූලධර්ම. මේ කියන්නේ මේ කළමනාකරන මූලධර්ම කියලා මෙතන අදහස් කරන්නේ සංවිධාන කරන මූලධර්ම. සංවිධාන කරන පාඩමේදී අපි ඔය ඉගෙන ගත්තේ සංවිධාන සටහනක් තුලින් එළියට ගන්න පුළුවන් මූලධර්ම කියලා මතකනේ. පළවෙනි එක තමයි අනකිරීමේ දාමය. chain of command. නම් කරලා මේ වගේ කෙටියෙන් පැහැදිලි කරන්න ඕන. තේරුණාද? සංවිධානයක ඉහළ කළමනාකරන මට්ටමේ සිට පහළ මට්ටම දක්වා අධිකාරිය නොකඩී ගලා යාමයි. සංවිධානයක ඉහළ කළමනාකරන මට්ටමේ සිට පහළ මට්ටම දක්වා අධිකාරිය නොකඩී ගලා යාම. හරිනේ? ලංකාවේ තියෙන්නේ top to bottom management process එකක්. එහෙනම් ඉහළ සිට පහළ මට්ටම දක්වා බලතල නැත්නම් අධිකාරියනේ අකණ්ඩව ගලාගෙන යන්න ඕනේ. ඕක තමයි අනකිරීමේ දාමය නැත්නම් නියෝග දීමේ දාමය කියන්නේ. දෙවැනි එක අනකිරීමේ ඒකීයතාවය, unity of command. එක් යටත් නිලධාරියෙකු එක් සුපරීක්ෂකවරයෙකුට පමණක් වගකිව යුතු යන්නයි. නැත්නම් එක් සේවකයෙකුට එක්වරකදී නියෝග දිය හැක්කේ එක් කළමනාකරුට පමණයි. ඒ නිසා මේ සේවකයා යටත් වෙන්නේ එයාට පමණයි. තේරුණාද? දැන් ඉස්සෙල්ලා මේ අපි ගත්ත එකේ බලන්න ඉස්කෝලේ උදාහරණේ සහකාර නියෝජ්‍ය විදුහල්පති වරයා වග කියන්නේ විදුහල්පතිවරට විතරයි. විදුහල්පතිවරයා නියෝග දෙන්නේ
නියෝජ්‍ය විදුහල්පතිට විතරයි. නැත්නම් නියෝජ්‍ය විදුහල්පතිට නියෝග දෙන්න වෙන කවුරුත් නැහැ. තේරුණාද? ඒක තමයි අන ක්‍රමයේ කීතාව කියන්නේ. නියෝජ්‍ය විදුහල්පති නියෝග දෙන්නේ සහකාර විදුහල්පතිවරු දෙන්නට. එහෙනම් මේ දෙන්න තනි තනිව උත්තර දෙන්න මෙයාට විතරයි. ඒක තමයි මේ දස් කරන්නේ. පැහැදිලිනේ? අන ක්‍රමයේ කීතාව. එහෙනම් එක් යටත් නිලධාරියෙකු එක් සුපරීක්ෂකවරයෙකුට පමණක් වගකීතු බව. නැත්නම් එක් වරකට එක් සහකරුවෙකුට එක් කළමනාකරුවෙකු පමණක් නියෝග දෙන්න ඕනේ. දෙන්නේ තුන් දෙනෙක් නියෝග දෙන්න බෑ. එතකොට ව්‍යාකූල වෙනවා. තුන්වෙනි එක ස්කලා මූල ධර්මය. සංවිධානයක කළමනාකරුවන්ගෙන් යටත් නිලධාරීන්ට අධිකාරිය නොකඩී ගලාගෙන යන ආකාරය. සංවිධානයක කළමනාකරුවන්ගෙන් යටත් නිලධාරීන්ට අධිකාරිය නොකඩී ගලාගෙන යන ආකාරය. තේරුණාද? ස්කලා මූල ධර්මය. ඒ කියන්නේ ඉහළ සිට පහළට අධිකාරිය ගලාගෙන යනවා. ඒ සියලුම නිලධාරීන්ට අධිකාරිය යන්න ඕනේ. එක කළමනාකරන තනතුරක්වත් මගේ හැරෙන්න බෑ කියන එකයි මේ කියන්නේ. මේකයි පළවෙනි එකයි පටල ගන්න එපා. ඕක පටල ගන්නවා. මේ කියන්නේ සංවිධානයක ඉහළ කළමනාකරන මට්ටම් වල සිට පහළ මට්ටම් වල දක්වා අධිකාරිය ගලාගෙන යන්න ඕනේ. ඒකේ කියන්නේ සියලුම කළමනාකරන තනතුරු ස්පර්ශ කරනවා කියලා. මේකේ එක කියන ඔකයි වෙනස. නැත්තම් දෙකම එකයි. මේකෙන් කියන්නේ සංවිධානයේ කළමනාකරුවන්ගෙන් යටත් නිලධාරීන්ට අධිකාරිය නොකඩී ගලාගෙන යන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ සියලුම කළමනාකරන මට්ටම් මේකෙන් ආවරණය වෙන්න ඕනේ. තේරුණාද? සංවිධාන කළමනාකරුවන්ගෙන් යටත් නිලධාරීන්ට අධිකාරිය මේකත් පැහැදිලිවම නේ අරකට වඩා වෙනස වෙලා මේක හරියටම කියනවා නම් සියලු මට්ටම් සියලු කළමනාකරන මට්ටම් ආවරණය වෙන්න ඕනේ. මට්ටම් ආවරණය වීමක් වෙන්න ඕනේ. තේරුණාද? එතකොට එක කළමනාකරන මට්ටම් 10ක් නම් 10 දෙනාටම බලතල යන්න ඕනේ. පළවෙනි එකෙන් කියන්නේ ඉහළ සිට පහළ මට්ටම් දක්වා අධිකාරිය ගලන්න ඕනේ. මේකෙන් කියන්නේ ගලන්න ඕනේ කළමනාකරන මට්ටම් 10ක් නම් 10ටම අධිකාරිය යන්න ඕනේ. එකක්වත් හුදකලා කරන්න බෑ. හුදකලා කරොත් මොකද වෙන්නේ? එයාගෙන් සහයෝගය ලැබෙන්නේ නැහැ. අනික් කළමනාකරුන්ගේ තීරණ වලට එයාගේ දක්ෂතාව වලින් කැපකිරීම කරන්නේ. ඒ විතරක් නෙවෙයි අනිත් කළමනාකරුන්ගේ තීරණ දියත් කිරීමේ දේව කඩාකප්පල් කරනත් මෙයා හවුල් වෙන්න පුළුවන්. ඊළඟට පාලන අවකාශය නැත්නම් කළමනාකරන අවකාශය නැත්නම් පාලන විතස්තිය කියලා කියන්නේ මේකමයි. පාලන විතස්තිය. නැත්නම් කළමනාකරන විතස්තිය කියලා කියන්න පුළුවන්. span of control. එක් කළමනාකරුවෙකුට ඍජුව වාර්තා කළ යුතු යටත් නිලධාරීන් සංඛ්‍යාව. නැත්නම් එක් කළමනාකරුවෙකුගේ අධීක්ෂණයට හා පාලනයට ලක්වන සහකරුවන් සංඛ්‍යාව. නැත්නම් එක් කළමනාකරුවෙකුට ඍජුවම වාර්තා කළ යුතු සහකරුවන් සංඛ්‍යාව කොත් එක්තරයි. එතකොට මේක ප්‍රභේද දෙකක් තියෙනවානේ. පටු පාලන අවකාශය, පුළුල් පාලන අවකාශය. එක් කළමනාකරුවෙකුගේ ඍජු අධීක්ෂණයට ලක් වෙන්නේ ටික දෙනෙක් නම් ඒක පටු. විශාල පිරිසක් ලක් වෙනවා ඒක පුළුල් පාලන අවකාශය. තව ඉතින් මේක තව තියෙනවා. තව මධ්‍යගත මේක තව ලියන්න පුළුවන් මධ්‍යගතකරණේ, විමධ්‍යගතකරණේ. දැන් අර පාසලේ සංවිධාන සටහන ගත්තොත් සමහර වැදගත් තීරණ ගන්න විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති. ඊළඟට වැදගත් වන තීරණ විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, සහකාර විදුහල්පතිවරු. සමහර තීරණ අංශභාර ප්‍රධානීන් දක්වා යනවා. තේරුණාද? අන්න ඒ වගේ ඉහළ මට්ටම් වල දැන් අපි හිතමු ඉස්සෙල්ලා පුරු chart දැන් මේකේ සමහර තීරණ මෙන්න මේ මට්ටම් දෙකේ මෙන්න මෙතනින් උඩ තමයි ගන්න. ඒ කියන්නේ ඉහළම කළමනාකරුව තමයි ඒ තීරණ ගන්න. එතකොට මොකක්ද ඒක? මධ්‍යගතකරණේ. සමහර තීරණවලදී අංශභාර ගුරුවරු, පන්ති භාර ගුරු ඔක්කොම කෙලින්ම ස්ටාෆ් මින් කියලා තියෙන්නේ. ගුරු රැස්වීමක් තියලා තීරණ ගන්නවා. ඒක මොකද්ද? විමධ්‍යගතකරණය. ඒක විමධ්‍යගතකරණය. තේරුණාද? ඒවත් මේකට ලියන්න පුළුවන්. භාගයේ බැගින් කරුණු 3ක් නම් කිරීමට ලකුණු 1/4යි. භාගයේ බැගින් කරුණු 3ක් නම් කිරීමට ලකුණු 1/4යි. භාගයේ බැගින් පැහැදිලි කිරීම තුනට ලකුණු 1/4යි. ඒතකොට මෙන්න මේ පොයින්ට් වලට ලකුණු භාගයේ බැගින් හම්බුණා. පැහැදිලි කිරීම ලකුණු භාගයේ. හරියට දෙකම ලියවෙන්න ඕන. නැත්තම් පොයින්ට් විතරක් ලියලා හරියන්නේ නැහැ. පැහැදිලිද? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. පහේ රෝම ඉලක්කම් 3. කළමනාකරන පාලනය යනු කුමක්දයි හඳුන්වා ඒ සෙසු කළමනාකරන කාර්යයන් හා
කෙසේ සම්බන්ධ වන්නේද පැහැදිලි කරන්න. කළමනාකරණ පාලනය යනු කුමක්දයි හඳුන්වා ඒ සෙසු කළමනාකරණකාරයන්නා කෙසේ සම්බන්ධ වන්නේද පැහැදිලි කරනවා. මේ කියන්නේ කළමනාකරණ මූලිකාංග වල අවසන් එක අහන්නේ පාලන කරන්නේ කන්ට්‍රෝලින්. ආයතනයක සැලසුම්ගත ප්‍රතිඵල හා සත්‍ය ප්‍රතිඵල සැසඳීම් පාලනය. ආයතනයක සැලසුම්ගත ප්‍රතිඵල හා සත්‍ය ප්‍රතිඵල සැසඳීම් පාලනයයි. කමක් නැහැ ඇති. නමුත් ඔක හොඳම උත්තරෙත් නෙවෙයිනේ. හොඳම උත්තරේ ඔයාලා අපි දන්නවා මොකද්ද? ආයතනයක ඉලක්ක සපුරා ගැනීම පිණිස සැලසුම්ගත ප්‍රතිඵල හා සත්‍ය ප්‍රතිඵල සැසඳීමත් විචලතා හඳුනාගෙන නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමත් තමයි පාලනය කියන්නේ. හරියටම කියවෙන්න ඕනේ. මේ දැන් මේකේ භාගයයි කියන්නේ. සැලසුම්ගත නැත්නම් අපේක්ෂිත දෙකම හරි. එක්ක සැලසුම්ගත නැත්නම් අපේක්ෂිත ප්‍රතිඵල හා සත්‍ය ප්‍රතිඵල සසඳනවා. සසඳලා විචලතා හඳුන ගන්නවා. හඳුනගෙන ඒවා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග දියත් කරනවා. ඒක තමයි පාලනය කියන්නේ. ඒතර නිවැරදි පිළිතුරට ලකුණු දෙකයි. ලකුණු දෙකක්ම දීලා තියෙනවා. හොඳයි ප්‍රශ්නේ. එතකොට ඒ සෙසු කළමනාකරණ කාර්යයන් හා කෙසේ සම්බන්ධ වන්නේද? කොහොමද උකට කියන්නේ? සැලසුමක් නොමැතිව පාලනයක් සිදු කළ නොහැක. පැහැදිලිවම සැලසුමක් නැතුව පාලනයක් කරන්න බෑ. එමෙන්ම සැලසුමට අනුව සංවිධානකරණය හා මෙහෙයවීම සිදුවන අතර ඒ අනුව සියලුම කළමනාකරණ කාර්යයන් එකට සම්බන්ධ වී ඇත. පැහැදිලිවම සැලසුමක් නැතුව පාලනයක් කරන්න බෑ. ඇයි හේතුව? සැලසුමේ තමයි අපේක්ෂිත තත්වයන් තියෙන්නේ. අපේක්ෂිත ප්‍රතිඵල තියෙන්නේ. සැලසුම්ගත ප්‍රතිඵල තියෙන්නේ සැලසුමේ. ඒකත් එක තමයි ඇත්ත ප්‍රතිඵල සසඳන්න වෙන්නේ. තේරෙනවද? එහෙනම් සැලසුමක් නොමැතිව පාලනය කරන්න බෑ කියන්නේ ඒකයි. සැලසුමේ තමයි අපේක්ෂිත ප්‍රතිඵල තියෙන්නේ. ඒක තිබුණොත් තමයි සත්‍ය ප්‍රතිඵල සංසන්දනය කරලා පාලනේ සාර්ථක කරන්න පුළුවන්. එමෙන්ම සැලසුමට අනුව සංවිධානකරණය හා මෙහෙයවීම සිදුවන අතර මේ සැලසුම් කරන්නේ මුලින්ම ඇති වෙන්නේ. ඒකෙන් හදන සැලැස්මට අනුකූලව තමයි සංවිධානකරණය ඒ වගේ මෙහෙයවීම සිදු වෙන්නේ. ඒ අනුව සියලුම කළමනාකරණ කාර්යන් එකට සම්බන්ධ වීමක් වෙනවා. වෙනවද නැද්ද? වෙනවා. තේරුණාද? පාලනය කියන එක මගින් සියලුම කළමනාකරණ කාර්යන් සම්බන්ධීකරණයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි දරුවනේ. දැන් අපි කළමනාකරණයේ මූලිකාංග 4 කරානේ. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම පාලනය. මේ 4න් මොන උපාංගය ගත්තත් ඒ සෑම උපාංගයක්ම මොනවාටද? මේ සෙසු කළමනාකරණ උපාංග සාක්ෂාත් කරගන්න දායකත්වයක් දෙනවා. ඒ කියන්නේ දැන් මේක පාලනය නෙවෙයි මෙහෙයවීම කියලා හෙවොත් මේ වගේ උත්තර ලියන්න පුළුවන්. සංවිධානකරණය හෙවොත් මේ වගේ උත්තර ලියන්න පුළුවන්. මොකද එකිනෙකට සම්බන්ධයි. ඒ කළමනාකරණ මූලිකාංග 4ම එකිනෙකට සම්බන්ධයි. තේරුණාද? මේක එහෙනම් ඒ සම්බන්ධතාවයට ලකුණු 2යි මුළු ලකුණු 4ක් ලැබුණා. ඊළඟට මේ 2012 නව නිර්දේශයේදී අහපු විභාග ප්‍රශ්න. 5 රෝම ඉලක්කම් 1. සංවිධානයක අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම පිණිස කළමනාකරණ ක්‍රියාවලිය උපකාර වන ආකාරය පැහැදිලි කරන්න. සංවිධානයක අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම පිණිස කළමනාකරණ ක්‍රියාවලිය උපකාරී වන ආකාරය පැහැදිලි කරන්න. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය යන කාර්යයන් කළමනාකරණ ක්‍රියාවයට ඇතුළත්ය. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලනය යන කාර්යයන් කළමනාකරණ ක්‍රියාවයට ඇතුළත් වෙනවා. ඒ වාක්‍යන නොලියුවත් කමක් නැහැ. තේරුණාද? ලියුවත් කමක් නැහැ. දැන් මේක අහන්නේ අපේක්ෂිත අරමුණු ඉටු කරගන්න කළමනාකරණ ක්‍රියාවල උපකාර වෙන්නේ කොහොමද? මෙන්න මෙතන තමයි නියම උත්තරේ තියෙන්නේ. යම් ආයතනයක් විසින් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කර ගැනීමෙත් එම අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා දාල උපාය මාර්ග ස්ථාපිත කිරීමෙත් ක්‍රියාවලිය සැලසුම්කරණයයි. මෙන්න මේකෙන් කියන උපකාර වන අන්දම. තේරුණාද? ඕනෑම ආයතනයක් විසින් ඉටු කරගන්න අපේක්ෂා කරන අරමුණු තියෙනවනේ. අරමුණු හා පරමාර්ථ. ඒ අරමුණු හා පරමාර්ථ හඳුනා ගැනීම ස්ථාපිත කරගන්නකොට අපි තීරණය කරනවා. තේරුණාද? ස්ථාපිත කරනවා කියන්නේ අපි තීරණය කරනවා, හඳුන ගන්නවා. තීරණය කර ගැනීමෙත් එම අරමුණු හා පරමාර්ථ නිකල් නගා වෙන්නේ නැහැනේ. ඉටු කර ගැනීමට අදාළ උපාය මාර්ග. ඒ කියන්නේ ප්‍රධාන ක්‍රියාමාර්ග. උපාය මාර්ගයන් ප්‍රධාන
ක්‍රියාමාර්ග. ප්‍රධාන ක්‍රියාමාර්ග ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය තමයි සැලසුම්කරණයෙන් කරන්නේ. අරමුණු හා පරමාර්ථ හා සඵලදායි ආකාරයෙන් ඉටු කර ගැනීම පිණිස සම්පත් බෙදා හැරීම, බලතල බෙදා හැරීම හා වැඩ බෙදා හැරීම සම්බන්ධ ක්‍රියාවලිය සංවිධානකරණය. එහෙනම් සංවිධානකරණයෙන් කරන ඉතුරු රාජකාරී මොනවද? පුද්ගලයන් හා සම්පත් අතර විධිමත් සබඳය ඇති කිරීම. ඉතින් මේකේ කාර්යයන් කීපයක් අරන් තියෙනවා. අරමුණු හා පරමාර්ථ සඵලදායි ආකාරයෙන් ඉටු කර ගැනීම පිණිස සම්පත් බෙදා හැරීම, බලතල බෙදා හැරීම හා වැඩ බෙදා හැරීම සම්බන්ධ ක්‍රියාවලිය තමයි සංවිධානය කරන්නේ. මේක ඉතින් ලියනකොට ඔබ පිළිවෙලක් ඇතුළේ යන දැන් මේකේ පිළිවෙල දාලා නැහැනේ කන්ට්‍රෝල් චීෆ්. දැන් සංවිධානකරණයේ පියවරෙන් ගත්ත මුලින්ම එන්නේ work to be done. කාර්යයන් හඳුනා ගැනීම. දෙවෙනි එක division of work. වැඩ බෙදීම. තුන්වෙනි එක departmentalization. දෙපාර්තමේන්තුකරණය. ඊට පස්සේ බලතල සහ වගකීම් පැවරීම. ඊට පස්සේ වැඩ කිරීමේ ප්‍රමිති නැත්නම් ක්‍රියාපාඨ ස්ථාපිත කිරීම. ඊට පස්සේ සම්පත් බෙදා හැරීම. ඊට පස්සේ සමායෝජන. එහෙමනේ. දැන් එහෙම ගත්තම දැන් මේකේ තියෙන මුලින්ම සම්පත් බෙදා හැරීම කියන්නේ අග එකක් නේ. තේරුණාද? බලතල බෙදා හැරීම ඊට උඩ එකක්. වැඩ බෙදා හැරීම. ඒ කියන්නේ සංවිධානය කරේ උඩම දෙවෙනි පියවර. හොඳ නෑ මේක මෙහෙම ආව නම් අඩු ගන්න. වැඩ බෙදා හැරීම. සම්පත් බෙදා හැරීම. නෑ වැඩ බෙදා හැරීම, බලතල බෙදා හැරීම, සම්පත් බෙදා හැරීම වුණා. ඒ කියන්නේ අර ඕඩරේටත් එන. ඕඩරේ කියන්නේ අර උඩ ඉඳන් පල්ලෙහාට එනවා. දැන් මේකේ වර එක උඩ යනවා, වර එක පල්ලෙහා යනවා. ඉතින් මම කියන හොඳම දේ මුලින් පටන් ගන්න ඕගොල්ලෝ මේ වගේ ලියනකොට. කාර්යයන් හඳුනා ගැනීම, වැඩ බෙදීම, දෙපාර්තමේන්තුකරණය, නීති රීති හා ක්‍රියාපටිපටි ස්ථාපිත කිරීම ආදී කියලා කියවන වඩා හොඳයි. පිළිවෙලයි නේද කොට තේරෙනවද? ඊළඟට අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු වල පුද්ගලයන් නිරත කරවීම කෙරෙහි බලපෑම් කිරීම හා අභිප්‍රේරණය කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවීමයි. අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු වල පුද්ගලයන් නිරත කරවන්න ඕනේ. නිරත කරවීම කෙරෙහි බලපෑම් කිරීම හා අභිප්‍රේරණය කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවීමයි. එහෙම නැත්නම් මේක මීට වඩා සරලව අපි ඉගෙනුවා. ඒ ක්‍රමය තමයි හොඳ. මොකද්ද? sannivedanaය, අභිප්‍රේරණය, නායකත්වයේ තුලින් සහකරුවන්ට මඟ පෙන්වීම හා ඔවුන් ඉහළ කාර්ය සාධනයක් සඳහා පෙළඹවීමේ ක්‍රියාවලිය කරන මීටත් වඩා පැහැදිලි විවෘතයි. තේරෙනවද? විනිවිද භාවය තියෙනවා. ඊළඟට සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වේද යන්න පරීක්ෂා කිරීමේ වෙනස් වීම ඇතනම් ඒවා හඳුනාගෙන නිවැරදි කිරීමේ පියවර ගැනීමත් පාලනයයි. සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වේද යන්න පරීක්ෂා කිරීමේ වෙනස් වීම ඇතනම් ඒවා හඳුනාගෙන නිවැරදි කිරීමේ පියවර ගැනීමත් තමයි පාලනය කියන්නේ. පැහැදිලිද? ඔන්න වගේ කෙටියෙන් අදහස ලියවනම් ඇති. වැඩි විස්තර ලියන්නේ නැහැ. අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙම කළමනාකරණ කාර්යයන් උපකාරී වන ආකාරය දක්වා ඇති ඕනෑම පිළිතුරකට ලකුණු 4ක් දෙනවා. සම්පූර්ණ පිළිතුරට අනුව සුදුසු පරිදි ලකුණු ලබා දෙන කියලා තියෙනවා. කියන්නේ සම්පූර්ණ අංග සම්පූර්ණ පිළිතුරක් නැත්නම් ඒ සම්පූර්ණ පිළිතුරට ආසන්න මට්ටමට එනකොට ලකුණු ක්‍රමෙන් 3ක් 2ක් ආදී වශයෙන් දෙන්න බලය දීලා තියෙනවා පරීක්ෂකවරුන්ට. පැහැදිලිද? ඊළඟට 5 රෝම ඉලක්කම් 2 අයන්න ප්‍රශ්නේ. මෙහෙයවීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙහෙයවීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? ඒක දන්නවනේ. මෙහෙයවීම කියන්නේ කළමනාකරන උපාංගවල තුන්වෙනි උපාංගය. ආයතනයේ අරමුණු හා පරමාර්ථ. දැන් නම් ඉතින් ඔක මාරු වෙන්න ඕනේ. පරමාර්ථ අරමුණු කමන්නේ. මේ දෙක මාරු නම් තමයි හොඳනේ. දැන් අපි 2007 ඉඳන් මේක මාරු කරගත්තානේ. එදා පරමාර්ථ කියලා කිව්ව තමයි අද අරමුණු උනේ නේ. ඒගොල්ලෝ තියාගන්න. ඉස්සරහ ප්‍රශ්නේ මේක හැදෙනව ගන්න. ආයතනයේ අරමුණු හා පරමාර්ථ නැත්නම් පරමාර්ථ හා අරමුණු ළඟා කර ගැනීම පිණිස අවශ්‍ය කටයුතු වල පුද්ගලයන් යොමු කිරීමේ ක්‍රියාවලිය මෙහෙයවීමයි. මේට නායකත්වය, අභිප්‍රේරණය හා sannivedana යන කාර්යයන් අයත් වේ. ඉතින් මේක මීට වඩා හොඳයි. නායකත්වයේ, අභිප්‍රේරණය හා sannivedana යන කාර්යයන් ඔස්සේ පරමාර්ථ හා අරමුණු ළඟා කර ගැනීම පිණිස අවශ්‍ය කටයුතු වල පුද්ගලයන් යොමු කරවීමේ ක්‍රියාවලිය කරන තවත් හොඳයි. එහෙම නැත්නම් sannivedana, නායකත්වයේ, අභිප්‍රේරණයේ තුලින් සහකරුවන්ගේ කටයුතු සඳහා මඟ පෙන්වීම හා ඔවුන් ඉහළම කාර්ය සාධනයක් සඳහා පෙළඹවීමේ ක්‍රියාවලිය තමයි මෙහෙයවීම.
අපි අර කරේ මතකයෙන් තිරි පාට එක. ඒක තමයි හොඳම අර්ථකථනය. මේ වගේ අර්ථකථනයේ ලකුණු එකක් දීලා තියෙනවා. බලමු ඊළඟ ප්‍රශ්නය. පහේ රෝම ඉලක්කම් 2 ආ කොටස. හොඳ නායකයෙකු තුල තිබිය යුතු ගුණාංග 4ක් සඳහන් කරන්න. දැන් කළමනාකරුවට නායකයාගේ භූමිකාව ක්‍රියාත්මක කරන්න වෙනවා. හොඳ නායකයෙක් තුල තිබිය යුතු ගුණාංග 4ක්. එකක් තමයි ධෛර්ය සම්පන්න බව. හැම නායකයෙක්ම ධෛර්ය සම්පන්න බවක් තියෙනවා. අලස වෙන්න බෑ. ඒ කියන්නේ තමන්ගේ අනුගාමිකයින් නැත්නම් සහකරුවන් යම්කිසි ඉලක්කයක අසීරුව දැකලා පස්සට යන්න හැදුවත් නායකයා පස්සට යන්නේ නැහැ. නායකයාගේ මානසික ශක්තිය එයාට කියන්න ඕනේ මේකට ඔබට කරන්න පුළුවන්. ඔබ මේක කළ යුතුයි, කළ හැකියි. ඔබ මේකට ඉදිරියටම යන්න. ඒ ධෛර්ය සම්පන්න බව තියෙන්න ඕනේ. මොකද එයා ධෛර්ය සම්පන්න චරිතයක් වුණොත් තමයි එයා යට තියෙන අනුගාමිකව එක්ක සමාජිකව නැත්නම් සහකරුවෝ ධෛර්ය සම්පන්න වෙලා කවදා හරි නායකත්වයෙන් අපි ඉවත් වෙනකොට ඒ සහකරුවන් නායකත්වයට පත් කරන්න පරිණත කරන්න පුළුවන් වෙන්නේ මෙයා හොඳ ධෛර්ය සම්පන්න චරිත ආදර්ශයක් දුන්නොත් විතරයි. පැහැදිලිද? ඊළඟට ශාරීරික සාධක කියන්නේ විශේෂම පෞරුෂත්වය. දැන් ගොඩක් වෙලාට පර්සනැලිටි පෞරුෂත්වය කිව්වම උස මහත විතරක්මනේ බලන්නේ. ඒක හරි. හොඳට උසට මහතට තියෙන කියන්නේ උසේ හැටියට මහත තියෙනවා නම් ගාම්භීර පෙනුමක් නෑ. ඒක තමයි පෞරුෂත්වය. ඒක හරි. ඒ පමණක් නොවේ. සමහරට උස මහත නෑ. කෙසඟ ශරීරයක් තියෙන පුංචි කෙනෙක්. නමුත් එයාට තියෙන හොඳ බැල්මක්. එයාගේ බැල්මෙන් ගොඩක් අය වටන්න පුළුවන්. එයාගේ කටහඬ හරිම පරිණතයි. ගොරෝසු කෙනෙක් නෙවෙයි. හරිම පරිණත කටහඬක්. ඒ කටහඬට අනිත් අය ඒ කටහඬේ ගාම්භීර බවට මොකද වෙන්නේ? අනිත් අය අවනත කරගන්න පුළුවන්. ඒ වගේ ඒකත් පෞරුෂත්වය. ඊළඟට සමහර අයට රටවල් කීපයක භාෂා කීපයක් හොඳින් හසුරවන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. අනිත් අය නිසා මෙයත් එක්ක මොකද වෙන්නේ? හැප්පෙන්නේ එන්නෙම නැහැ. මෙයාට හොඳ පෞරුෂත්වයක් තියෙන භාෂා කතා කරන්න පුළුවන් නිසා. තේරුණාද? ඊළඟට මේ සබ්ජෙක්ට් එක උපරිමයට එයා දන්නවා. අපි තුමු ඉංජිනේරුවෙක් කියලා. නෑම ඉංජිනේරු කාර්යයක් මෙයාට කරන්න පුළුවන්. ලෝකේ දියුණු රටවල ඉංජිනේරුවන්ගේම දැනුම මෙයාට තියෙනවා. එහෙනම් ඒකත් පෞරුෂත්වය. ඊළඟට නිර්මාණශීලී බව. හොඳ කළමනාකරුවෝ නිර්මාණශීලී වෙන්න ඕනේ. හොඳ කළමනාකරුවෝ නිර්මාණශීලී වෙන්න ඕනේ. තේරුණාද? දැන් ඔය දේශපාලනඥයෝ පව කළමනාකරුවෝනේ දරුවෝනේ. ඒගොල්ලෝ රටවල් කළමනාකරණය කරන ඒගොල්ලෝනේ. දැන් ඔකට හොඳ උදාහරණයක් තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන මුදල් ඇමති කාලේ ගොඩ ඉස්සර කතාවම කියන්නේ. එයාගේ මිත්‍රය තමයි ඩබල් ඩොක්ටර් එන්.එම්. පෙරේරා ආචාර්ය උපාධි දෙකක්. ඒතර එන්.එම්. පෙරේරා සමාජ පක්ෂේ නායකයා විරුද්ධ පක්ෂයේ මෙයා UNP. ඒකේ මුදල් ඇමති. දෙන්නම එකම ඉස්කෝලේ රොයල් කොලෙජ් එකේ ඉගෙන ගත්ත මිත්‍රයෝ. යාළුකම තියෙනවා දේශපාලන වශයෙන් හතුරු. තේරුණාද? එතකොට දැන් ඒ කාලේ තෙල් ආනයනය කරා තෙල් නැව් එන්න ප්‍රමාද වුණා. ඒ කාලේ ප්‍රධාන අවශ්‍ය තෙල් වර්ගය තමයි භූමි තෙල්. ඒ කාලේ කරන්ට් එක අඩුයි. අපේ ගෙවල් පවාර පෙට්‍රෝල් මැක්ස් කියන ලාම්පු පත්තු කරේ භූමි තෙල් ප්‍රධානයි. භූමි තෙල් නැත්තම් භූමි තෙල් ලිප්පත්තු කරන්න බෑ ආලෝකයෙන් දෙකම නැහැ. දාදනේ ගෑස් අරෝමේ ප්‍රශ්න තියෙන්නේ. ඒ කාලේ මේ ප්‍රශ්න නැහැ. අන්තිමට ලොකු අර්බුදයක් මේක දැන්. තේරුණාද? දැන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බලන්න ඒ කාලේ රාජ්‍ය නායකයෝ දෙපාරක් හිතුවේ නැහැ. ඩොලර් තිබුණු නිසා ඒ කාලේ ටක් ගාලා වෙන අතිරේක ඇණවුම් කළා. අර තෙල් නැව් ප්‍රමාද නිසා. ඒ අතිරේක ඇණවුම් කරපු තෙල් ආවා. එනවත් එක්කම අර පරණ ඕඩරෙත් ආවා. දැන් මොකද වෙන්නේ? දැන් ඒ තෙල් ගොඩ බාන තෙල් ටැංකි මදීනේ දැන්. ඩබල් ඇවිල්ලානේ. ඒතකොට තෙල් නැව් ලංකාවේ වරාය හෝ පිටත වරාය නතර කරලා තියෙන සෑම දවසකටම පමාවන සෑම දවසකටම කෝටි ගාණක් ගෙවන්න ඕන අපි ඒකට කියන්නේ ඩබරේජ් කියලා. පමා ගාස්තු ගෙවන්න ඕන. ඒක රජයට ලොකු පාඩුවක්. අපි ළඟ තියෙන ඩොලර් නැත්නම් විදේශ ධනෙ විදේශයන්ට ඇදී යාමේ එක අවස්ථාවක් වෙනවා ඒක. අන්තිමට දැන් ජේ.ආර්. ජයවර්ධන කියන්නේ බොහොම උගත් මිනිස්සෙක්නේ. තේරෙනවා උගත් පරිණත දේශපාලනඥයෙක්නේ. ඩබල් ඩොක්ටර් එන්.එම්. පෙරේරාත් ඊට වඩා උගත්කම තියෙනවා. එයාට ආචාර්ය උපාධි දෙකක් නේ. ජේ.ආර්. ආචාර්ය උපාධි නැහැනේ. උපාධි විතරයි. අන්තිමට කල්පනා කරලා ඉතින් මං හිතන්නේ ලැජ්ජාව පැත්තක තියලානේ තමන්ගේ පරණ මිත්‍රකම තියෙනවනේ. ඒ මිත්‍රකම අනුව කතා කරලා හැව්වා. හරි ප්‍රශ්නයක් උනේ එන්නේ මොකද කරන්නේ මෙහෙම මේ තෙල් දැන් ස්ටොක් දෙකම ඇවිල්ලා තියෙන්නේ අපිට දැන් ලොකු ඩමරජ්ජයක් ගෙවන්න ඕන කියලා. පස්සේ ඒකවා
තප්පරයක් කරලා ඕකට ඔච්චර බොරු වෙන්න එපා. හෙට උදේ ප්‍රෙස් එකට දාපන් ප්‍රෙස් එකේ හෙඩ්ලයින් එකට දාන්න. ප්‍රෙස් එක කියලා අදහස් කරන්නේ මේ පත්තරේට. තේරෙනවද? ප්‍රෙස් එක කියන්නේ පත්තරේට ඒගොල්ලෝ අදහස් කරන්නේ. පත්තරේට හෙඩ්ලයින් එක දාන්න. ඒ කියන්නේ ප්‍රධාන විශේෂ දාන්න ලබන සතියේ තෙල් මිල 50%කින් නගි කියලා ලිපියක් දාන්න කිව්වා. ඉතින් ඒ කාලේ ප්‍රධානම ඉන්ධන මාර්ගයේ භූමි තෙල්නේ. හැම 90%ක්ම ගෙදරක මූලික පාරිභෝගික ද්‍රව්‍යයක් භූමි තෙල්. 50%කින් මිල වැඩනකොට ඉතින් කිලිම ඩබල්නේ. අන්න මිනිස්සු කලබල වුණා ඔක දැක්කම. තේරෙනවද? මිනිස්සු කෑන්ද, බූලිද, ටින්ද, බෝතල්ද දාගන්න පුළුවන් ඒවා අරන් ගිහලා පොලිමේ ගිහලා තෙල් ගත්තා. ඉක්මනින් තෙල් ටික වසන් වුණා. අන්න තෙල් ඉක්මනින් හිස් වෙනකොට අර තෙල් ටැංකි වලට අර නැව් ටික ඉක්මනට ක්ලියර් කරගන්න පුළුවන්කම ලැබුණා. නැව් ඉක්මනින් නිදහස් කරගන්න පුළුවන්කම ලැබුණා. ඒකෙන් අර විශාල පමාගාස්තුවක් ගෙවීම අවදානමින් රජේ නිදහස් වුණා. බලන්න එතනදී මුදල් ඇමතිවරයා සෑහෙන කල්පනා කරලා යට අදහසක් ආවේ නැහැ. නමුත් එන්නෙම් පෙරරා ආචාර්ය උපාධි දෙකක් තුන එන්නෙම් පෙරරා හොඳ කළමනාකරුවේ. එයාට ක්ෂණිකව උත්තරය ආවා. තේරෙනවද? නිර්මාණශීලී බව. ඒක නිර්මාණශීලීනේ. එයාගේ වැඩේ මොකද ලබන සතියේ තෙල් මිල 50%කින් වැඩි වෙනවා කියලා වැඩි නොකරොත් මිනිස්සු කැමතියිනේ. වැඩි කරන්නේ නැහැ කියලා වැඩි කරොත් මිනිස්සු කැරලි ගහන්නේ. තේරෙනවද? නිර්මාණශීලී ක්‍රියේටිව්. මොකද එහෙම වැඩි කරනවා කියලා මිල අඩු කරොත් මිනිස්සු අයි මිල අඩු කරේ කියලා කොළඹට එනවද මේ උද්ඝෝෂණය කරන්නේ නැහැ. හරිම නිර්මාණශීලීනේ. අන්නේ නිර්මාණශීලී බව කළමනාකරුවන්ට තිබිය යුතුමයි. නායකයන්ට තිබිය යුතුමයි. තේරුණාද? බලපෑම් කිරීමේ හැකියාව. තමන් යටතේ ඉන්න සහකරුවන්ට සහකරුවන්ගේ චර්යාවන්ට බලපෑම් කිරීමේ හැකියාව නායකයට තියෙනවා. දැන් නායකයාට ඒ වැරදි චර්යාවක නියුක්ත වෙනවා නම් ඒ සහකරුවට ඒක නතර කරන්න ඕක කරන්න එපා කියලා ඒක නතර කරන්න බැරි නම් එයා හොඳ නායකයෙක් නෙවෙයි. නායකයට පුළුවන් වෙන්න සමහරට ඒක එපයි කියන්නේ නැහැ. එපයි කියන්නේ නැහැ. නායකයා සමහරට ඒක වෙන ක්‍රමයකට යාට කියනවා. මෙහෙමයි අපි තුමු නිමල් නම් මෙහෙමයි නිමලේ ලෙන් ගතුව නිමලේ ඔයාලට කරන්න ප්‍රශ්නයක් නැහැ. මුත් ඕවා කරාම ඉතින් අර සමහර වෙලාවට මෙහෙම ආයතන ඔය දේවල් වෙලා තියෙන ඔය වගේ හැසිරීම් වලදී මේ වගේ දඬුවම් ලැබිලා තියෙනවා. ලොකු ප්‍රශ්න වෙලා තියෙනවා වෙන විදියකට කියනවා. මෙයා මේ වරද කරනවා කියලා පෙන්වන්න නැතුව කියන මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම වදිනවනේ ඒක. අයියෝ මේ මිනිස්සයා කිව්ව මටම තමයි මොන තරම් ලැජ්ජාවද අපෝ ආයෙනම් මම මේ වරද කරන්නේ. අන්න ඒ වගේ බලපෑම් කිරීමේ හැකියාවක් තියෙනවා. තේරෙනවා? ඒක නරකින්ම නෙවෙයි හොඳ මාර්ගවලින්. අනික අදිෂ්ඨානයි. ඩිටර්මිනේෂන් ඇබිලිටි. අදිෂ්ඨාන ශක්තිය තියෙන්න ඕනේ. මොනතරම් අසීරු ඉලක්ක වුණත් අපිට ඒවා පහසුවෙන් නිවැරදිව ජය ගන්න පුළුවන් කියන ධනාත්මක චින්තනයක් තියෙන්නට ඕනේ. ඊළඟට කැපවීම. ඉලක්ක ඉටු කරගන්නා තෙක් තම පෞද්ගලිකත්වයේ පවා කැප කර වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ හැකියාව නායකයන්ට තියෙන්න ඕනේ. මොකද නායකයා කැප වුණොත් තමයි අනුගාමිකෝ කැපලා වැඩ කරන්නේ. තේරෙනවනේ? ඊළඟට ආත්ම විශ්වාසය, self confidence එක. සමහර විට යම් යම් මෙහෙයුම් කටයුතු සැලසුම් කළ පරිදි දියත් කරාට පාරිසරික වෙනස් වීම අනුව යම් යම් බාධක වෙන්න පුළුවන්. අවපාතය තියෙන්න පුළුවන්. කඩාවැටීම් ඇති වෙන්න පුළුවන්. එවැනි තැන්වලදී මානසික නොවැටි අවශ්‍ය පිළියම් ආදේශ කරගනිමින් ඉලක්ක ජය ගන්නා තෙක්ම ඉදිරියට ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙන එක තමයි ආත්ම විශ්වාසය කියන්නේ. ඊළඟට සමාජශීලී බව, සෝෂලිටි. දැන් නායකයෙක් කිව්වම එයත් ප්‍රධානියෙක්නේ. එයාට විවිධ අවස්ථාවල අභ්‍යන්තරයෙන්ම බාහිර පාර්ශ්ව සමග නායකයා වශයෙන් පෙනී සිටින්න වෙනවා. එයාට ඕන කෙනෙක් එක්ක එයාගේ මට්ටමේ ඇත් එක්ක එයාගේ පහළ මට්ටමේ ඉහළ මට්ටමේ සේවාදායකින් සමග සහයෝගයෙන් සුහදශීලීව මිත්‍රශීලීව කුළු පඟව වැඩ කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒක තමයි සමාජශීලී බව කියන්නේ. එයා කිසිම කෙනෙක් කොන් කරන්නෙත් නැහැ. එයා කිසිම කෙනෙක්ගෙන් කොන් වෙන්නෙත් නැහැ. හැමෝමත් එක්ක සුහදශීලීව ගැටෙමින් එයා සාර්ථකව රාජකාරී වල නියුක්ත වෙන්න ඕනේ. ඊළඟට භාෂාව හැසිරවීමේ හැකියාව. අනිවාර්යයෙන්ම මේ කියන්නේ තනි භාෂාවක් නෙවෙයි භාෂාවන් කීපයක් හසුරවන්න පුළුවන් නම් එයාට ඕනම කෙනෙක් එක තමන්ගේ යට තියෙන අනුගාමිකෝ සිංහලයි ඉන්නවා, ද්‍රවිඩයි ඉන්නවා, මුස්ලිම්යි ඉන්නවා. ඒ ඕනම කෙනෙකුට ගැලපෙන ආකාරයෙන් ඕනනම් ද්‍රවිඩ භාෂාව, ඕනනම් ඉංග්‍රීසි භාෂාව, සිංහල භාෂාව, නැත්නම් හින්දි භාෂාව හසුරවන්න පුළුවන් නම් ඒක පහසුවක් වෙනවා. අනුගාමිකයින්ගේ චර්යාවන්ට බලපෑම් කරන්නත් ඒක ලොකු හයියක් වෙනවා. ඊළඟට ඉදිරියට යාමේ හැකියාව. ඒ කියන්නේ නැවතීමක් නැහැ.
ඉලක්ක ළඟා කරගන්නකම් අපි කියන්නේ ඉදිරියට තැබූ පය පස්සර ගන්නේ නැහැ කියන ප්‍රතිපත්තිය දර්ශනේ තියෙන්න ඕනේ. ඉදිරියටම යන්න ඕන. ආපස්සට හැරීමක් නැහැ. ඉලක්කයට ළඟා වෙලා ඉලක්කේ ජයගත්තම පස්සේ ආපස්සට හැරෙන්නේ. එතෙක් හැරෙන්නේ නැහැ. ඊළඟට පිළිගත හැකි වෙනත් කරුණු වෙනත් ලක්ෂණ. අපි හිතමු සාධාරණ බව. නායකයෙක් සාධාරණ වෙන්න ඕනේ. නේ? සාධාරණ වෙන්න එපා. දැන් මම නායකයා නම් ඔබ සහකරුවෝ හෝ අනුගාමිකයෝ නම් මම ඔබෙන් සමහර අයට මං වරප්‍රසාද දෙනවා. කෙටි නිවාඩු ඉවර නම් කෙටි නිවාඩුකුත් දෙනවා. හරිද? ඒ වගේම වැඩිපුර OT කරන්න අතිකාල පහසුකම් සපයලා දෙනවා. සමහරට දෙන්නේ නැහැ. එහෙම බෑ. මම සාධාරණ හැමෝටම එක හැන්දෙන් බෙදන්න ඕනේ. හොඳ නායකයෙක් සේවකයන් තමන්ගේ යට තියෙන අනුගාමිකයන් සැමට සමානව සලකන්නේ. සාධාරණ කියන්නේ ඒකයි. ඔන්න වගේ කාරණා 4කට ලකුණු භාගය බැගින් ලකුණු 2ක් දීලා තියෙනවා. පැහැදිලිනේ? ඊළඟට පහේ රෝම ඉලක්කම් දෙකේ යන්න. ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ශෛලිය හඳුන්වන්න. බොහොම ලේසියි මතකයිනේ. ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ශෛලිය. මේ අහන්නේ කොතනින්ද? පාඩමේ කොතනින්ද? සැලසුම් කරන්නේන්ද? සංවිධාන කරන්නේන්ද? නෑ. කොහෙන්ද අහන්නේ? මෙහෙයවීම. මෙහෙයවීමට තමයි නායකත්වය අවශ්‍ය වෙන්නේ. ඒකෙන් අපි නායකත්ව ශෛලියෙන් කතා කරේ. තීරණ ගැනීම සඳහා අන් අයගේ සහභාගීත්වය ලබා ගන්නා නායකත්ව ශෛලියයි. මෙහි ප්‍රභේද දෙකයි. තේරෙනවද? තීරණ ගැනීම සඳහා අන් අයගේ සහභාගීත්වය නැත්නම් අන් අයගේ අදහස් ලබා ගන්නවා. ඒ අදහස් වලට ගරු කරනවා. ඒ අදහස් ලබාගෙන ඒ අදහස් වලින් ගත හැකි දේ අරගෙන තමයි මෙයා තීරණ ගන්න. මෙයාගේම තීරණ නෙවෙයි එතකොට. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී නායක ශෛලිය කියන්නේ. තීරණ ගැනීම සඳහා අන් අයගේ සහභාගීත්වය ලබා ගන්න. ඒ කියන්නේ අන් අයගේ අදහස් ලබා ගන්න කියන එක. තේරෙනවද? අදහස් ලබා ගන්න නායකත්ව ශෛලිය. මේකේ ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි Taman තීරණගෙන අන් අයගේ අදහස් විමසනවා. කලමනාකරව තීරණයක් අරගෙන ඒක දැනුම් දීලා අන් අයගේ අදහස් විමසනවා. අදහස් වලදී ඒක අඩුපාඩු පෙන්වුවොත් ඒ අඩුපාඩු නැති කරගන්න මෙයාගේ සංශෝධනය කරන සූදානම්. ප්‍රජාතන්ත්‍රවාදී. ඒක අධිපති නෑ. එහෙම නැත්නම් අන් අයගේ අදහස් ලබාගෙන තීරණ ගන්නවා. පළමුව අන් අයගේ අදහස් අරගෙන ඒ අදහස් වලින් අපි අදහස් කැටි කරලා කලමනාකරුගේ දැනුම පාවිච්චි කරලා වඩා හොඳ තීරණයක් ගන්නවා. ඔය දෙකම ප්‍රජාතන්ත්‍රවාදී නායක ශෛලිය. ඒක ඔකේ ඔපොසිට් එක මොකද? ඒකාධිපති. අන් අයගේ අදහස් විමසන්නේ. තේරෙනවද? අන් අයගේ සහභාගීත්වය ලබා නොගෙන තනියම තීරණය කළා තනියම ක්‍රියාත්මක කරනවා. ඒක ඒකාධිපති. එහෙනම් හැඳින්වීම පමණක් ප්‍රමාණවත් කියලා දාලා තියෙනවා. මේක විස්තර ඕනේ නැහැ. කියන්නේ මේ දෙක අවශ්‍යම නැහැ. හරිද? මෙන්න මේ දෙක අවශ්‍ය. මේ දෙක වෙලා අතිරේක. මේ එක්ස්ට්‍රා. මේ දෙක එක්ස්ට්‍රා. මේ දෙක නැතුව අදහස ලියුණා ලකුණු එකක් ලැබුණා. ඒකේ රෝම ඉලක්කම් 3 අයන්න බලතල පැවරීමෙන් ලබාගත හැකි ප්‍රතිලාභ. බලතල පැවරීම. ඉහළ කළමනාකරුවන් ගත්තේ සියලු බලතල තියාගන්න නැතුව පහළ මට්ටම් වල කළමනාකරුවන්ට බලතල දුන්නම වාසි කොටයි. එකක් මොකද්ද? ඉහළ කළමනාකරුවන්ගේ වැඩ කොටස් සැහැල්ලු වෙනවා. හැම බරක්ම ඒකට අදින්න ඕනේ නැහනේ. එහෙනම් ඉහළ කළමනාකරුවන්ගේ වැඩ රාජකාරී ධාරිතාවේ සැහැල්ලු වෙනවා. පහළ සේවකයින් අභිප්‍රේරණය වීම හා රැකියා තෘප්තියට පත්වීම. දැන් පහළ මට්ටම් වල සේවකයන්ටත් බලතල ලැබිලා තියෙන. ඒගොල්ලෝ හරි තෘප්තිමත්. නොලැබුණු අය සතුටුයි. මොකද නොලැබුණු අයත් හිතනවා ඊළඟට ওই අවස්ථාවෙන් අපිටයි. තේරෙනවද? එහෙනම් මේගොල්ලෝ ඒකාධිකාරී නෑ. ඒකාධිපති නෑ. තේරෙනවද? එහෙනම් අනිවාර්යයෙන්ම සේවකෝ ස්වකීය කැමැත්තෙන් වැඩ කරන්න පෙළඹෙනවා. සතුටෙන් වැඩ කරන්නේ, තෘප්තියෙන් වැඩ කරන්නේ, කලකිරීමක් නෑ. අභිප්‍රේරණය වෙනවාමයි. ඊළඟට ඉහළ කළමනාකරුවන්ට ඉතිරි වන කාලය වඩා වැදගත් කාර්යයන්ට යෙදවිය හැකි වීම. දැන් පහළ මට්ටම් වලටත් බලතල ගියාන් පස්සේ ඉහළ කළමනාකරුවන්ගේ කාලය ඉතුරු වෙනවා. ඒ ඉතිරි වන කාලය වඩා වැදගත් කාර්යයන්ට යොදව ගන්න පුළුවන්කම ලැබෙනවා. තේරෙනවද? ඒ අඩු ගානේ නව නිෂ්පාදන සැලසුමක් බිහි කරන්න. තේරෙනවද? එහෙම නැත්නම් නව නිර්මාණයක් බිහි කරන්න. නව අලෙවි උපක්‍රම තීරණය කරන්න කැප කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට කළමනාකරුවන්ට හැම කාර්යයක්ම කළ නොහැකි වීම. කළමනාකරුවන්ට හැම කාර්යයක්ම කරන්න බෑනේ. කරන්න බැරි නම් හොඳම දේ තමයි ඒ කරන්න බැරි කොටස් පහළ මට්ටම් වල ඉන්න කළමනාකරුවන් ලව්ව කරන්න ඒ බලතල කොටසක් ඒවලට දෙන්න ඕන. දුන්නම සාර්ථකයි. තේරෙනවද? අනිත් එක පහළ කළමනාකරුවන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබීම. දැන් පහළ කළමනාකරුවන්ගේත් කුසලතා තියෙනවා. හැබැයි වර්ධනය කරගන්න අවස්ථාවක් නැහැ. හේතුව
ඒගොල්ලන්ට බලතල දීලා නැහැ. තීරණ ගන්න බෑ. එහෙනම් තීරණ ගැනීමේ ක්‍රියාවලියට දාමයට ඒගොල්ලන්ට එන්න විදියක් නැහැ. නමුත් දැන් එහෙනම් බලතල විමධ්‍යගත කරන යටතේ පහළ කළමනාකරුවන්ටත් බලතල දුන්නොත් අන්න ඒගොල්ලන් කුසලතාවලින් කුසලතා වර්ධනය කරගන්න කුසලතාවලින් උපරිම ප්‍රයෝජනයක් ආයතන දෙන්න තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඒගොල්ලෝ සම්බන්ධ කරගන්න පුළුවන්. ඔන්න වගේ වාසි තියෙනවා බලතල පැවරීම මගින්. මේ කියන්නේ මොකද්ද? බලතල පැවරීම කියන්නේම මොකද්ද? මේකේ තේරුම මොකද්ද? විමධ්‍යගත කරන්නේ. මේ නොකිය ගැන විමධ්‍යගත කරන්නේ. කරුණකට ලකුණු එක බැගින් කරුණු දෙකට ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයක්. පහේ රෝම ඉලක්කම් 3 ආයන්. සමහර විට සැලසුම් අසාර්ථක වේ. එසේ සැලසුම් අසාර්ථක වීමට බලපාන හේතු හතර සඳහන් කරන්න. ඔව්. දැන් මේක විභාගෙට නිතර අහන ප්‍රශ්නයක්. සැලසුම් හදන එක වාසි. හැබැයි සැලසුම් හැදුවොත් සමහරට අසාර්ථක වෙනවා. මොනවද හේතු? එකක් තමයි සත්‍ය හා කාලීන තොරතුරු මත සැලසුම් සකස් නොකිරීම. සත්‍ය හා කාලීන තොරතුරු නෙවෙයි ගන්න යල්පැන ගිය තොරතුරු. පසුගිය උපනතීන් අනුව සැලසුම් හැදුවොත් මොකද වෙන්නේ? ඒක අදට ප්‍රායෝගික නැහැ. ගැලපෙන්නේ අසාර්ථකයි. හැකියාව හා ධාරිතාව ඉක්මවා සැලසුම් කිරීම. දැන් තමන්ගේ සම්පත් ශක්්‍යතාවයක් තියෙනවනේ. තමන් සතු සම්පත් හැකියාවක්. ඒ සම්පත් ධාරිතාවට ගැලපෙන ලෙස ඕන සැලසුම හදන්න. දැන් අපි හිතමු කෙනෙකුට රුපියල් ලක්ෂ 10ක් වියදම් කරන්න පුළුවන් නිවසක් හදන්න. ලක්ෂ 250ක ගෙයක් හදන්න ආරම්භ කරොත් මොකද වෙන්නේ? ෆවුන්ඩේෂන් එකෙන් කොටසක් දාලා ෆවුන්ඩේෂන් එකට තමයි දාගන්න. කවදාකවත් ගෙය හදන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් ලක්ෂ 10 නම් තියෙන ලක්ෂ 10ට ගැලපෙන පුංචි කාමර දෙකක්, පුංචි කුස්සියක් එහෙම සැලසුම් කරන්න. ඒ වගේ තමන්ගේ හැකියාව ධාරිතාව ඉක්මව සැලසුම් හැදුවොත් ඒ සැලසුම අනිවාර්යයෙන්ම සැලසුම හොඳයි. කවදාකවත් ඒක සක්‍රිය කරන්න බෑ. අසාර්ථකයි. මතකද මං අපේ අයියට විච්ච උදාහරණේ තීරි පාඩම කරද්දි මං කිව්වේ. එයාට අවශ්‍ය වුණාර ලොකුම මැෂින් එකෙන් ඒ නිෂ්පාදනය කරන්න. කාර්මික සංවර්ධන මණ්ඩලය ඒක එපයි කිව්වා. අවවාද කරා. ඇහුවේ නෑනේ. අසාර්ථකයි. අතීත තොරතුරු හා පවතින දත්ත මත සැලසුම් කිරීම. සමහරට එක්ක අතීත තොරතුරු එක්ක පවතින දත්ත තමන්ගේ පවතින දත්ත මිසක් මේ වර්තමානයේ වෙළඳපොළ අධ්‍යයනය කළ සමීක්ෂණය කළ දත්ත ගත්තේ නැත්නම් ඒත් පරණ සැලසුමක් තමයි හැදිලා සාර්ථකයි. ඊළඟට සැලසුම් සමස්ත කළමනාකරන ක්‍රියාවලියට සමෝදානිත නොවීම. මේ සැලසුම සමස්ත කළමනාකරන ක්‍රියාවලියටම සමෝදානිත වෙන්න ඕනේ. කියන්නේ මැච් වෙන්න ඕනේ, ගැලපෙන්න ඕනේ. ඒ කියන්නේ සැලසුම් කරණයෙන් හදන සැලැස්ම සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය කියන තුනේදීම පදනම කරගන්නවා. පරමාදර්ශ ගන්න පුළුවන් වෙන විදිහට හදන්න ඕනේ. එහෙම පරමාදර්ශ ගන්න බැරි විදිහට හැදුවොත් අසාර්ථකයි. ඊළඟට උනන්දු හා කැපවීම ප්‍රමාණවත් නොවේ. කාගේද? සේවකයන්ගේ. පහළ මට්ටම් වල කළමනාකරන අතුළු සේවකයන්ගේ උනන්දුව. ඒ වගේම කැපවීම, සහයෝගය ලැබෙන්න ඕනේ. ලැබුණ නැත්නම් සැලසුම සාර්ථක කරගන්න බෑ. සැලසුම හොඳයි. නමුත් ඒක අක්‍රිය වෙනවා. ඊළඟට නම්‍යශීලී නොවීම. සැලසුමක් වෙනස් කළ හැකි එකක් වෙන්න ඕනේ. සැලසුම් කරන්නේ ඕනම ක්‍රියාවක් අවසන් ඵලය වෙන සැලැස්මත් පරිසරය වෙනස් වීමට අනුව වෙනස් කරලා ගලප ගන්න පුළුවන්කම තිබෙන්නම ඕනේ. එහෙම නැත්නම් අසාර්ථක වෙනවා. ඊළඟට සැලසුම ප්‍රායෝගික නොවීම. ඒ කියන්නේ ප්‍රායෝගික වෙළඳපොළ තත්ත්වයට ගැලපෙන්නේ නැහැ. ප්‍රායෝගිකව මේක ක්‍රියාත්මක කරන්න බැරි මට්ටම එකක්. මේකට දැඩි නූතන තාක්ෂණය ආදේශ කරන නිර්දේශ කරලා තියෙනවා. නමුත් එහෙම මූල්‍ය ශක්්‍යතාවක් අපිට නැහැ. එහෙනම් ප්‍රායෝගික නැහැ. ඔන්න වගේ වුණොත් තමයි සැලසුම් අසාර්ථක වෙන්නේ. තව හේතු තියෙනවා. දැන් මේ විතරක් නෙවෙයි. දැන් සමහරට අපි සැලසුමක් හැදුවම අපි හිතනවා දැන් සැලසුමට අනුව සිළු දේ කෙරෙනවා. ඒ නිසා අපි අධීක්ෂණය කරන්නේ නැහැ, සුපරීක්ෂණය කරන්නේ නැහැ. තේරෙනවද? දුර්වලතා හොයන්න හැම බෑ. අනිවාර්යයෙන්ම කලින් කාලට සේවකයන් කටයුතු අධීක්ෂණය කරන්න ඕනේ. දුර්වලතා හඳුන ගන්න ඕනේ. නිවැරදි කිරීමේ විසඳුම් දෙන්න ඕනේ. සැලසුම් කළ විදියටම සාර්ථකව ඉලක්ක වෙත ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලිය ගමන් කරාවි කියන පූර්ව උපකල්පනයේ සිටම හිටියොත් අසාර්ථක වෙනවා. එහෙම වෙන්න බෑ. ලකුණු භාගී ගානේ කරුණු 4කට ලකුණු 2ක් ලබා දෙනවා මේ වගේ ප්‍රශ්නයකට. ඔව් දරුවනේ එතකොට අපි අද පාඩම් පරිච්ඡේදනුත් 2012 වසරේ විභාග ප්‍රශ්න දක්වාම විශේෂිත විභාග ප්‍රශ්න කීපයක්ම සාකච්ඡා කරා. ඒ ප්‍රශ්න වලින්
ප්‍රධාන පාලක පරීක්ෂකවරයා අපේක්ෂා කරන පිළිතුරු වල ස්වභාවය, ලකුණු ලබා දෙන ක්‍රියාපරිපාටිය ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. සහ ඒ ප්‍රශ්න සාකච්ඡා කිරීම තුළින් අපි විවිධ පැතිකඩ ඔස්සේ විවිධ කෝණයන්ගෙන් සමහර ප්‍රශ්න දෙස බැලුවා. ඒ කියන්නේ ප්‍රශ්න දෙස බැලුවා කියන්නේ ප්‍රශ්න තුලින් තව ප්‍රශ්න ප්‍රතිනිර්මාණය කළා. ඒක තමයි වටිනාම දේ. මම කියන්නේ ඔබ මේ අපි කරන පාඩම් පරිශීලනය කරමින් විනාඩි 15ක් පැය භාගයක් වගේ අරගෙන අපි මේ කරන ඔක්කොම නැතුණත් තෝරගත්ත ප්‍රශ්න කීපයක් හරි අරන් බලන්න මේ ප්‍රශ්නේ අහන්න තියෙන එකම ක්‍රමය මේකද? නෑ. මේක මේ විදිහට අහන්න පුළුවන්. මේ විදිහට ඇහුවොත් අපි මේ විදිහට ලකුණු ලියන්න ඕනේ. මේ විදිහට ඇහුවොත් මේ විදිහට ලකුණු දෙන්න පුළුවන්. ඒ නිසා අපි ලකුණු ගන්න අපි පිළිතුරු ලියන්නේ කොහොමද කියලා ඔබ තර්ක කරන්න. ඒක ලියලා කරනවා වඩා හොඳ. ලියන්නේ නැතත් ඔබ මං කියන්නේ විමර්ශනයක යෙදෙන්න. ඒකෙන් පුදුම දැනුමක් ලැබෙනවා. ඔබ දන්නේ ඔබටත් හොරා ඔබ විශේෂ ඊටාම පෙරලිකාර දක්ෂයෙක් බවටපත් වෙනවා. ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේ සූක්ෂම තරංකරුවෙක් බවටපත් වෙනවා. ඔබ අභිබවා යන්න බොහොම අමාරු අනිත්‍යයට. තේරුණාද? ඒ නිසා ඔබ මේ ප්‍රශ්න නිර්මාණය කරන්නම ඕනේ. පහුගිය විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න මම සාකච්ඡා කරනවා. ඒ තුලින් ඔබ තව තවත් ප්‍රශ්න නිර්මාණය කරන්න. එකම ප්‍රශ්නේ පැති කීපයකින් හිතන්න යොමු වෙන්න පුළුවන් ආකාරය. උත්තරත් ඒ ආකාරව ගොනු කරන්න. තේරුණාද? ඒකෙන් පුදුම අවබෝධයක් ලැබෙනවා. අපි ඊළඟට ඉදිරි පාඩම් පරීක්ෂණයේදී අපි 2018 වර්ෂ වෙනකම්ම මේ කළමනාකරණය සම්බන්ධ ප්‍රශ්න සාකච්ඡා කරලා නිම කරන්න බලාපොරොත්තු වෙනවා. 2019 20 21 අලුත්ම ඒ කියන්නේ මෑත කාලේ අවුරුදු තුනනේ ගොඩක් වෙලාවට 2022ට පදනම් වෙන්නේ. 2022 ප්‍රශ්න පත්‍රයට පදනම් වෙන්නේ සාමාන්‍යයෙන් ඊළඟ ආපස්සට ආසන්නම පේපර් 3. එහෙම තමයි මෙතෙක් සම්ප්‍රදාය යන්නේ. ඒ කියන්නේ මේ පේපර් 3 අපි හරියට අවබෝධ කරගත්ත කියන්නේ 22 පේපර් එකේ 50%ක්ම අපි කල්ැතුම සූදානම් කරගත්තා හා සමානයි. තේරුණාද? එහෙනම් අපි ඒ නිසා මේ පේපර් 3 වෙනම කරනවා. අපි ඉදිරි පාඩම් පරිච්ඡේද වලින් 2018 දක්වා විභාග ප්‍රශ්න සාකච්ඡා කරලා ඊළඟට මම බොහොම වෙහෙස මහන්සි වෙලා 2022 23 විභාග ඉලක්ක කරලා හදපු අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරනවා. මොකද මම දන්නවා මගේ අනුමාන ප්‍රශ්න බොහෝ වර්ෂවල කෙලින්ම විභාග ප්‍රශ්න බවට පත් වුණා. මම වෙන උදාහරණ කීපයක් කලින් ඔබට කිව්වා. ඒ විශ්වාසය තියාගෙන අපි ඊළඟ පාඩම් පරිච්ඡේදය තුලින් අපි ඉතුරු ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.